නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස එවමයකෝ භික්ඛවේ අප්පකාතේ සත්තා ඒ අත්තමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්ම පටිපජ්ජಂತಿ අතකෝ ඒතේව සත්තා බහුතරා ඒ අත්තමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මං න පටිපජ්ජಂತಿ ති ධර්මානුශාසනාවේ සදහවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පින්වතුන් ප්‍රමුඛ මේ මොහොත අපට සවන් දීම සඳහා ඉඩකඩ වෙන් කරන් සිටින්නා වූ සදහවතුනි අනුග්‍රහක බවතුන් පොදු මාතෘකාව සපයනවා කැමැති පරිදි ධර්මදේශනයක්. එතකොට ඉතින් අපි සැලසුම් කරගෙන තිබෙන පියවරෙන් පියවර ඉදිරියට යන දහම් පාඨයක් ගාථාවක් උදව් කරගෙන කරුණු පැහැදිලි කරන්නට ලැබෙනවා. පසුගිය මාසයක දෙකක පමණ කාලය තුළ මම සතියට එක බැගින් වගේ මේ අංගුත්තර නිකායේ ඒකායේ ඒකක නිපාතයේ උදව් කරගෙන දඹදිව පිළිබඳව බුදුන් වහන්සේ උපමාවක් අරගෙන කරපු ධර්මදේශනා වගේක් කරමින් හිටියා. එයම උපමාවට ගත් බැවින් නැවත නැවතත් ඒ උපමා කොට බැවින් ජම්බුද්වීප පෙය්‍යාලය කියලා එකට කියනවා. මේක ඉතා සරල තැනකින් පටන් අරගෙන මම ආවේ. නමුත් දැන් ගැඹුරු තැන්වල ඉන්නේ. කුමක්ද ඒවමේකෝ කියන එකේ පෙන්නන්නේ අන්න ඒ වගේ කියන එකේ තේරුම. සුන්දර රමණීය ස්ථාන ඉතා ටිකයි දඹදිව. කටු ලැබවල් කඳුහෙල් වන ලැබවල් අසුන්දර තැන් ගොඩයි. අන්ත ටික සහ ගොඩ සුළුතරය සහ බවසරය උපමාකට ගත්ත ධර්ම න්‍යායක් තමයි මේ ජම්බුද්වීප පෙය්‍යාලයේ තිබෙන්නේ. ඒකේ මේ වන විට මම ගොඩක් දේවල් කියලා තියෙනවා. ඒවා පැහැදිලි කරන්න ගොඩක් කාලයයි. ධර්මදේශනා ශ්‍රවණය කරන ආකාරය, තේරුම් ගන්න ආකාරය, පිළිපදින ආකාරය, ප්‍රවිෂ්ඨන ආකාරය ටික ගැඹුරට ගෙනත් තිබෙනවා. යටතේ මින් පෙර අපි පැහැදිලි කරන්න නැත්තේ යසුත්වා ධම්මං ධාරෙන්ති. බණ අහලා ධර්මය අහලා දරන්නේ ටික දෙනයි. හුඟ දෙනෙක් දරන්නේ නැහැ කියන එක. ඊළඟ කාරණා වලට එන්නේ කරුණු දෙකක් එකට අරගෙන මේ ධර්මය ඇහුවට බහුතර සත්වයා එය අර්ථ වශයෙන් හොයලා බලන්නේ නැහැ. අරුත් පිරික්සන්නේ නැහැ ගැඹුරට. කිව් පවණින් ඒසෙය කියලා. තේරුණු පමණින් ඒසෙය කියලා. නතර වෙනවා. බුදුන් වහන්සේත් මේ ලෝකෙට දේශනා කරලා තින්නේ අපි දකින දේවල්මයි අපිට තේරෙන පමණක් විතරයි කියලා. උන්වහන්සේලා ආර්ය ඥානයකින් ගැඹුරු ඥානයකින් එහෙම නැත්නම් අපි කතා කරනවා ගම්බීරා ගම්බීරත්තා ශුන්‍යතා ශුන්‍යත පටිසංයුක්තා ලෝකුත්තරා කියලා.
ගැඹුරු අර්ථය ඇති ශූන්‍යතා දර්ශනයෙන් යුක්ත වුණා වූ ලෝකෝත්තර මඟ. එහෙම අර්ථ පරීක්ෂා කළා නම් ශාසන ඉතිහාසය තුළ ආර්ය පුද්ගලයන්ගෙන් ශූන්‍ය යුගයක් හැදෙන්න ඉඩ නැහැ. එකල එබඳු අර්ථ විග්‍රහයක් ශූන්‍ය වීම හෝ එමන ඕනකමක් නැතිවීම හෝ මොනවා හෝ කාරණයක් නිසා ඒක ගම්බීරත්ව විමර්ශනය අතහැරී ගොස් සසුනේ පැවැත්ම අර්ථ විග්‍රහය භාරකාරත්වය සියලු දේවල් අතින් අත ගොස් පෘථග්ජනයට පත් වුණා. අතට අනුක්කමේන අනුපුබ්බේන පෘථග්ජනගතෝ හෝති. ඉන්පසු තීරණ ගන්නේ අදහස් ඉදිරිපත් කරන්නේ ඒ අය නම් ඒක හැම විටම ලෞකිකයට ගැලපෙන්න ඇරුණාම ලෝකෝත්තරය පිළිබඳව කතා කරන්න බැරුව යනවා. එනිසා අපි මේකේ තේරුම බලමු. අන්න ඒ වගේ තමයි මහණනි මනුස්සයා සත්වයෝ දැනගත්තා වූ ධර්මයක අර්ථය හොයන්නේ නැහැ. උඟ දෙනෙක්. ටික දෙනෙක් තමයි අර්ථය හොයන්නේ. ඔබ ඔබේ ළමා කාලයේ සෝ බෞද්ධ ජීවිතය තුළ එහෙම අර්ථය පරීක්ෂා කරන්න ගියාද? නැහැ. හොඳට පැහැදිලි වෙනවා දක්වන අර්ථ තුලින්. අනේ නිසා අපි අද මේ යමක වචනයක අර්ථය දැනගන්න ආකාරය, ගැඹුරට හොයන ආකාරය. අර බහුතර සත්‍යය ඒක එතනින් එහෙමයි කියලා නවත්තලා යනවා. නමුත් ඔවුන්ට ඒ නිසාම හමු වෙන්නේ නැහැ. හොයන්න ගියොත් පොතෙන් හොයනවට වඩා වෙන පැත්තකින් හොයන්න තියෙනවා. සොයන්නාට සම්වේ. ඒක තමයි වෙන්න ඕන කාරණාව. ඉතින් මේකට මේ ගමනට බාධාවක් වශයෙන් තිබුණ කාරණයකුත් තිබෙනවා. මේ අරුත් දරුවන් සඳහා අධ්‍යාපන ලබා දීමේදී අරුත් සරල කරලා ඉදිරිපත් කරනවා. ඔවුන්ට අවශ්‍ය දැනුමක් පමණනේ. එබැවින් ඒ ළමා කාලය තුළ විභාගයන් සමත්වීම සඳහා ඉදිරිපත් කළා වූ අර්ථයන් තමයි බුදුන් වහන්සේ වදාළ අර්ථයන් කියලා අපි නතර වෙනවා එතන. නමුත් ගැඹුරට හොයන આવොත් ඉතුරු නැති තැන දක්වාම අර්ථය තේරෙන්න ඕන. මා දකිනවා මගේ ළමා කාලය තුළ සහ මම ප්‍රධානාචාර්යවරයෙක් වශයෙන් දරුවන්ට කියලා දීපු කාරණා තුළ ඔවුන් දකිනදී කල්පනා කරලා බලන්න. කුමක්ද ඔබට අත්හළ යුතු අන්ත දෙක කියලා ඉගැන්වුවේ? කාමසුකල්ලිකානුයෝගෝ සිරුරට හැපදීම. අතකර්මතානුයෝගෝ සිරුරට දුක් දීම. දැන් හරිද? අන්න අපි එතන නතර වුණා. නමුත් හොයාන ගියොත් අනුයෝග කියන්නේ නැවත නැවතත් ඒක යෙදෙනවා කියන එක. සිරුර සම්බන්ධ කතාවක් නෑ මට නම් බැලුවාම. කාමසුඛේ විඳින්නේ සිරුරෙන් නෙවෙයි. සිරුරේ අසකරනාසය දිවකය පිහිල්ලා තිබුණාට ඒවට සිත පිහිටනවා සිත අරමුණු රසය විඳී කියලානේ කියන්නේ. එහෙනම් සිතට එන දේ
ඇසෙන් සිතට, කනෙන් සිතට, නාසයෙන් සිතට, දිවෙන් සිතට, සිතෙන් සිතට. රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටක්කාම, ධම්මකාම. ඒ සතුටක්, සැපක්. පෘථග්ජන පුද්ගලයා ඒ දෙනවා නැවත නැවතත්. පමණක් නෙමෙයි නැවත විඳින්න ඇත්නම් කියලාත් හිතෙනවා. නමුත් ඒක යෙදෙන ආකාරයෙන් නැවතත් නැවතත් යෙදෙන ආකාරයෙන් මොකද වෙන්නේ? ඒ සඳහා තියෙන ගිජුකම බලවත් වෙලා චිත්තාභ්‍යන්තරයට කාම තණ්හාවක් වැඩිලා ආදීනවයක් සිද්ධ වෙනවා, භව ගමනක්. ඒක විඳින්න තව තවත් එහාට යන්න ඕන. මේ බාහිර වශයෙන් මේ සුව පහසු ආසන වල ඉන්න එකට කියන්නේ නැහැ කාමසකල්ලිකාන යෝගිය කියලා. අර ඉන්ද්‍රිය පිනවන, ඉන්ද්‍රයන් පිරවන අරමුණු වල තියෙන සුඛය තමයි පරම සුඛය, නිර්වාණ සුඛය කියලා හිතලා ඉන් එහාට ලෝකයක් ගැන හොයන්නේ නැති එක. වර්තමානයේ බලමුකෝ අපි අධ්‍යාපනය තුළ මොකද්ද තියෙන්නේ කියලා. වෘත්තීය හැකියාවක් ඇති කරගන්න ගොතෙක් බවට පත් වෙලා වැඩියෙන් වැටුප් ලබන වෘත්තියකට හුරු වෙන එක. ඊට පස්සේ ඔහුට යාන වාහන, නිවාස, විවාහ වැටුප් මේ අඩුවක් නැහැ. දැන් ඒ යෝගේ මොකද්ද? සැප හොයු වේක නෙමෙයිද අර. ඒක තමයි ලෝකෙ විඳින්න තියෙන සැපේ කියලා ඒක සඳහා සියල්ල සකස් කරලා තියෙනවා. අධ්‍යාපනයයි, රැකියාවයි, යාන වාහනයි, තව වෛද්‍ය පහසුකම්යි තේරම ඒකට. දිනුවන තාක්ෂණයත් ඊට පස්සේ සඳහා මිනිස්සුන්ට වෙනස්කම් පවා කරමින් යොදා ගන්නවා. එහෙනම් ඒකේ ගැඹුරක් තියෙනවන්න. ගැඹුරේදී පෙන්නනවා මේ විඳින්න තියෙන දෙයක් නෙවෙයි. බාහිර දේවල් ප්‍රත්‍ය වුණාට, ඔබේ ඇසකන ප්‍රත්‍ය වුණාට ඔබ විඳින්නේ තිබෙන දෙයක් නෙවෙයි, ඔබ විසින් හදාගත්ත දෙයක් කියලා. ඒ නිසා ඒකට හීනයි කියන්නේ. නොදියුණුයි ග්‍රාම්‍යයි කියලා කියන්නේ. අනාර්යයි කියන්නේ. නැවත දුක් විපාක දෙන බැවින් අනන්ත සහිතයි කියලා කියන්නේ. ඔතොග්ජනිකයි කියන්නේ. එතකොට කොතරම් අර්ථයක් අපට ඇතුළට හොයන්න පුළුවන්ද? අන්න එහෙම මේක අපිට අද වදාළ දේශනා කරපු දෙයක්, අපේ ඇසකරනාසයට අදාළ දෙයක්. ඒක තුළ අර්ථය පරීක්ෂා කරලා බැලුවොත් කවුරුත්ම මේ ලෝකේ තියෙන දෙයක් විඳින්නේ නැහැ. සංකප්ප රාගෝ පරිසස්සකාමා. ඔවුන්ගේ සංකල්පයට උපදවාගත්ත රාගය. නේතේ කාමයානි චිත්‍රානි ලෝකේ අර ගැලපෙන්නේ බාහිර වස්තුන් ඇති කාමයක් නැහැ. ඔහු විසින් හොඳයි සැපයි සාන්තයි ලැගතු කරගත්තා වූ අදහසක් තියෙනවා චිත්තාභ්‍යන්තරේ, මේක හිතට එනවා. දැන් සිතට එන අරමුණු රසය තමයි අපි මේ තලු මරන්නේ. සිත කෙනෙක් දෙයක් තනක් හතරෙක් කොටගෙන සිතුවිල්ල විඳිනවා ඇරුණාම එතකොට ඉතින් ඒක ගලපන්න පුළුවන්කමක් තියෙන සිහිනයකින් මගුල් ගෙදර යනවා වගේ එකක් තමයි. සිහිනකින් අවමගුල්ලකට සහභාගී වෙනවා වගේ තමයි. අවමගුලේ දුකක් තිබෙනවා, මගුලේ සනසුමක් තිබෙනවා. අවදි වෙන තාක්කල් ඒක ඇත්ත අවදි වුණාම බොරුවකට රැවටිලා. මේ හා සමානව මේ ජීවිතය පිළිබඳ අවදියක් නේද මේකෙන් දෙන්න හදන්නේ අර්ථය පරීක්ෂා කිරීමේදී. ඒ වචනේම අනිත් පැත්තට යමු. සිරුරට දුක් දීම. සමහර විට ಭಾರತೀಯ සමාජයේ අත්කලමතාන යෝගීන් පිළිබඳව එහෙම වද දෙන ආකාර ගොඩක් තිබිලා තියෙනවා. නමුත් ඇතුළතින් නොවුන් මොකද්ද කළේ? ආහාර අඩු කිරීමෙන් හරි බාහිරයට ගැටෙන කාරණාවලට නොගැටි සිටීම හරි මොකද්ද කළේ? අර අත්කලමතාන යෝගයේදී කාමයේ තමා බවට පත් කරන තමා පොහොසත් කළා. කාමසුකල්ලිකාණයේදී. දැන් තමාට ඉඩ නොදෙන්න. තමා තවන. ඒ තමා තවන කියන එක කය තවන කියලා විතරක් ගත්තට හරියන්නේ නැහැ.
දැන් තමා ලෝභය, දේශය, මොහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය ඒවට ඉඩ දෙන්නේ නැතුව වෙන සමාධියක්, සමාපත්තියක් අරමුණක් අරගෙන ඒක තුලින් අරකට එන්න නොදෙනවා. දැන් තමා සියුම් වෙනවා, සිහින් වෙනවා. හැබැයි තමා සැඟවෙන වරුණාම තමා දුරු වෙන්නේ නැහැ. එතන පවෙන් පිනට තමා එනවා, පිනෙන් ලෞකික ධාන වලට තමා බවට පත් වෙනවා. අනේ ඒ දෙකේම තියෙන අර අනරියව අනත් සංහිතව වන්නේ එකයි අවබෝධයෙන් තොරව ගත්ත පාරවල් දෙකක්. ඒ නිසා ඒකට හීනෝගම්මෝ කිව්වේ නෑ. නමුත් ඒක අනරියව අනත් සංහිතව කියලා කිව්වා. ඒ අනර්ථ බව තමයි ලබාගත් ජීවිතය තුළ අවබෝධයක් ලබා ගන්න තියෙන කාරණේ වෙනකොට දිගු සසරක්. සසරේ යැදෙන්න දිගු කලක් හදාගත්ත නැවතේදීමක්. ඔවුන් ඉන්ද්‍රිය ගෝචර සැපතක් නෙමෙයි කළේ. ඔවුන් ඉන්ද්‍රියට අරමුණු වෙන්න නොදී බලෙන් කෙලෙස් යටපත් කර සංසුන් සමාධියක් රූපාචර හෝ අරූපාචර ඔස්සේ ගොඩනගපු එක. ඒ ටිකටයි ඔය පෙන්වන්නේ අර අනිත් ලෝකේ බාහිර ලෝකේ තිබුණ මේ වද දීප් නෙමෙයි. ලෝකෝත්තර විමුක්තියක් උදෙසා. එහෙම ඒක තේරෙනකොට කෙනෙකුට අර්ථය තේරෙනකොට තේරෙන්නේ එහෙනම් අනවබෝධයෙන් වද දීලා වැඩක් වෙන්නේ නැහැ. ආහාර අඩු කරලා හරි මුණ නොදී සිටීමෙන් හරි. අර පාරාසාරිය බමුණගේ භාවනාව ගැන උත්තරමානවක කියන්නේ. ඒක තමයි අත්ත කියන මත. ඇසෙන් රූප නොබලා සිටිය යුතුය. ඉතින් කනට ඇබ ගහගෙන හරි ඇසට කැලේ මූණ නොගැහෙන්න කැලේට වෙලා හරි ඉන්න පුළුවන්. නොගැසෙන නිසා අතීතේ එන්නේ නැහැ සංසොන්. දැන් මොටගේ මුණ ගැටුනහම අතීතේ එනවා. එතකොට අවුලක්. අන පෘථග්ජන පුද්ගලයා මුණ ගහම අතීතේ ඇවිදින් අවුල හදා ගන්නවා. අර පුද්ගලයා මග අරගෙන අවුලක් නැතුව ඉන්නවා. අතීතයේ සිහිනයක් පමණයි හෝ ශුන්‍යතෝ කියලා දකින්න මැදුම් පිළිවෙතක් තිබුණේ නැහැ. උබුවන්තේ අනුගම්ම මජ්ක්‍ධිමා පටිපදා. පන්නන්නත් එපා රූපේ පස්සේ. හංගන්නත් එපා. ඒක හේතුඵල වශයෙන් දැක්කම වෙනත් පාරක්. එතකොට අර පාසලෙන් ඉගෙන ගත්ත අර්ථේ නතර වුණා නේද ඔබ? මේ සමාජයේ කී දෙනෙක් නතර වෙලා ඉන්නවද අනිත්‍ය තුල? හොයන්නේ නැතුව. ඒ කොහේකද? පාසලෙන් ඉගෙන ගත්ත එක නේද? සබ්බේ සංඛාරා කියන පදේ සියලු දේවල් කියලා ගන්නවා. සියලු දේවල් කියලා අරගෙන ඇසින් කස් දෙක කරකවලා වටපිට බලනවා සියල්ල දිහා. බැලුවම කිසිවක් ඉතුරු වෙන්නේ නැහැ, කැඩිලා බිඳලා යනවා. හරි. බුදුන් වහන්සේ වදාරලා තියෙන දේ. සියලු දේවල් අනිත්‍යයි. තවදුරටත් තව මොගුල් උත්සවවලදී අනිත්‍යව සංඛාරා ගාතාව ඔහොම කියයි. දෙවෙනි පදයකට අවධානය යොමු කළා නම් යදා පඤ්ඤාය පස්සති. අනිත්‍ය බලන්න ඕන සංඛාරයවත් කසලවල නෙමෙයි. දැන් ඔය සංඛාර පදේ මම පෙන්නනවා සංඛාර කියන්නේ කසලවලට කියලා. ඒ සයන්න බිඳුව අල්ප ප්‍රාණකායන, මේ සයන්න බිඳුව මහා ප්‍රාණකායන. ඒවා කොහෙවත් නැහැ බාහිර ලෝකේ. ඒවා මිනිස්සුන්ගේ සිතේ එකතු වෙන. අර ආස්වාදයේ විඳින්න ගියාපුවාම අරමුණ වල සිතේ එකතු වෙන දෙයක්. අபிසංකාර. අනාගත ඵල උපදවන්න චිත්තාභ්‍යන්තරේ රැඳෙන බැවින් අபிසංකාර කියනවා. නමුත් ඒව සම්බන්ධයෙන් අපට නුවණින් බලන්න තේරෙන්නේ අපි අර්ථයක් හදාන ඉවරයි. කැඩෙන බිඳෙන වෙනස් වෙන බිමට සමතලා වෙන එක තමයි බුදුරජාණන් වහන්සේ වදාළ අනිත්‍යය. බැලු බැලමට ඇත්තකුත් තියෙනවා. හරිනේ. එහෙම දෙකක් ලෝකෙ සිද්ධ වෙනවනේ සියලු දේවල්. නමුත් හොයාන ගියොත් බුදුන් වහන්සේ වදාළන්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි. නුවණින් දකින අනිත්‍යයි. උපදීසු
සබ්බේ උපදී අනිච්චා දුක්ඛා අනාත්මා. උපදී සම්බන්ධයෙන් බැලිය යුතු අනිත්‍යයක්. දැන් අර්ථ පරීක්ෂා කරන් අපි ආපු නිසා නේද ඔබට මේව හම්බ වෙන්නේ. තාමත් අපි අර්ථ පරීක්ෂා කරනවා. ඒ තවදුරටත් සමීප කරන්න. ඔබේ අවබෝධය සරල කරන්න, ඔබට මේක පහසු කරන්න. නිසා ඔබත් නමුත් මේකට තියෙනවා පෙළදහමක්. අර වර්තමාන සමාජයේ පාලි වචනටයි ඉංග්‍රීසි වචනටයි ද්‍රවිඩ වචනටයි සිංහල ඔක්කොටම අර්ථ දක්වන බුද්ධ ආගමකුත් තියෙනවා. ඒ මුලා වෙලා. එතකොට එතරින් එහාට අර්ථ හොයනවා ඇරුණාම වැඩේට ප්‍රවිෂ්ඨ වෙන්නේ නැහැ. නමුත් අර්ථ හොයන්න ඕන අනුගමනීය ප්‍රතිපදාවට පත් වෙන්න ඕන. අනිත්‍ය බලන්නේ කොහොමද? අන්ත දෙකෙන් මිදෙන්නේ කොහොමද? අන්ත දෙකක් අතහරින්න නම් මැදුම් පිළිවෙතට එන්නේ කොහොමද බලන්නයි ඒක හොයා ගන්න ඕන. ඒ විදිහට ඔබ දන්න හැම වචනයක් සම්බන්ධයෙන් දැන් බලන්න එදා හිටියට වඩා ඉස්සරහින් නැද්ද කියලා. සමහරු තාමත් අර හෝඩි පොතේ ඇති පූර්ව ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ ධර්ම ශ්‍රවණය කළා එතනද ඉන්නේ කියලා බලන්න. ශ්‍රවණය නොකළා තාමත් සොහනට ගෙනියන පොළොවට පස් වෙන පංචස්කන්ධය ගැන කතා කරයි. නමුත් සංයුත්ත නිකායක අන්දක වර්ගයට ආවනම් සබ්බේ සංඛාරා පදේ තියෙන තැන සංඛාර කියලා බාහිර වස්තු කිසිවකට භාවිතා කරලා නැති බව තේරෙවි. විගණිකායේ සංගීත සූත්‍රයට ගියා නම් බුදු පුතාගේ සාරිපුත්‍ර බුද්ධ පුත්‍රයන් වහන්සේගේ මේ පිළිබඳ සුපිරි අර්ථ විවරණය ඔබට හමු වෙයි. එතකොට ඔබ ඇස් දෙකෙන් බලන එකක් දිහා බලන එකක් නැහැ. එතකොට ඔබ ඇතුලේ ඔබ තුල නෙමෙයි පිට නෙමෙයි ඔබ ඇතුලේ තියෙවි ඒවා. එඳ මේ අර්ථේ පරීක්ෂා කිරීමේදී පෙළදහම පරීක්ෂා කිරීමේදී පොතට වඩා දැන් සාමාන්‍යයෙන් වර්තමානයේ අටුවාව සහ පෙළධර්ම කියන එකේ තේරුම පොත අටුවාව පොත කියලානේ ගන්න අර්ථ කතාව. නමුත් මේ යමක් සිදුවෙන එක ඇස තුල සිදුවෙන්නේ, කන තුල සිදුවෙන්නේ, නාසය තුල සිදුවෙන්නේ. එතකොට ඒකට බුදුන් වහන්සේ පෙළදහමක් පෙන්ලා තියෙනවා. පරිහාන පෙළදහමකුත් තියෙනවා. ඒක ඇත්ත වෙන්නේ පොත තුළ තියෙන නිසා නෙමෙයි. පොත තුළ පෙන්නන්නේ පෙළදහම නැත්නම් න්‍යාය භාවිතයේ ඔබේ ඇස තුළ කන තුළ. ඒකට ගැළපෙනකොට තවත් කෙනෙක් වදාරන්න ඕනේද? බුදුවරු වදාරලා තිබෙන්නේ ඇත්ත සිද්ධියක් නේ. එතකොට ඔබට තේරෙනවද බුදුදහම අනිත්‍යයි නිට්ටයි විතරයි කියලා? ඒ ඔස්සේ බැලුවොත්. ඇයි අර තියෙන්නේ වෙන්නේ මෙහෙම දෙයක්. සහස්සම අපිචේ වාචා අනත්තපද සංහිතා. අර්ථයක් ගෙනත් දෙන්නේ නැති වචන 1000ක් විතර ඇහුවට ඇති වැඩක් වෙන්නේ නැහැ. එකං අත්තපදං සෙය්‍යෝ. එක අර්ථයක් ඇති එක පදයක් අහලා ඔබ සංසිඳනවා නම් ඒක වටිනවයි කියලා. සියවස් 7ක් 8ක් තිස්සේ පංචස්කන්ධය ගැන කියා ඉන්නවා. වතු පිළිලා අනිත්‍ය ගැන කියා ඉන්නවා. සංසිඳන කවුරුවත් නැහැ. උපසමසුකයට එන කෙනෙක් නැහැ. නමුත් ගාථාවෙත් තියෙන්නේ තේසං උපසමෝසුකෝ. සංඛාරයන්ගේ සංසිඳීම සැපයි. ඒ වායේ සංඛාරයන් කියන්නේ ඒ වායේ තේසං කියන්නේ ඒ වායේ. ඒ වායේ අර අනිත්‍යවත සංඛාරා. එතකොට ඒ වායේ සංසිඳීම කොහොමද බාහිර වස්තු වලට ගලපන්නේ? ඒවා සංසිඳෙන්නේ නැහැ නේද? ඒ වෙනස් වෙවි යනවා ඇරුණාම සංසිඳීම කියලා කියන්නේ මොකක්ද? ඉතුරු නැතුරු අවසන් වීමක්. එහෙනම් අපිට තේරෙන්න ඕන සිතේ තමයි මේ හට ගැනීම සහ අවුල් වීම පවතින්නේ. ඒකේ තමයි සංසිඳීමක් වෙන්න ඕන. උපසමය. උපසමයේ තියෙන අසුඛයක්.
උපසමයේ සුඛේ හොයන්න උපසමයේ කරගෙන බලනවා ඇරුණාම උඩින් ලීවට කිව්වට පාඩම් කරාට හම්බ වෙන්නේ නැහැ. අන්න ඒ විදිහට අපට ඕනෑම පදයක දැනගත් ධර්මයේ අර්ථය පරීක්ෂා කරන්න කියලා තියෙනවා. තාමත් අපි මේ සමාජයේ ජීවත් වෙනකොට මේ කරුණු පැහැදිලි කිරීම තුළ දකිනවා. මේ අර්ථය පරීක්ෂා කිරීම කියන කාරණේදී නයිදං අත්ත කතම් බිම්බං නයිදං පර කතං අගං හේතුපටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති. තේරුම නම් ඉතින් මේ දුක තමන් හදුවෙත් නැහැ. තමන් අනුන් හදපොත් එක නෙමෙයි. හේතුපත්‍යයන්ගෙන් හට ගන්නවා හේතු විදීමෙන් නැති වෙනවා. නමුත් ඒ ගැඹුරු අර්ථය බිමලක් නිකන් හට ගන්න නැහැ කියලා මව්පියන්ගේ සමුවායෙන් සතර මහා භූතයන්ගේ එකතුවෙන් කයක් හට ගන්නවා. ඒක පොළොවට පස් වෙනවා මැරෙනවාට හේතු බංකාරේ රුජ්ජති කියනවා. අහලා නැද්ද? මාත් අහලා තියෙනවා. අවමගුල් උත්සවවලදී බනට ගන්නවා. දැන් හරිද? දැන් ඒක කියපු කෙනත් එතන නතර වෙනවා අහපු කෙනත් නාය නම් මේ පමණයි මේක. නමුත් හේතුපටිච්ච සම්භූතං දුක හට ගන්න හැටි සහ හේතු බංගා නිරුජ්ජති දුක නැති වෙන තැන කියන තැන දක්වා මේක ගත්තොත් එම ඒ පෙළ දහම තිබෙන්නේ ඔය පෙළේ නෙමෙයි ඔබ ළඟනේ. ඔබ ළඟ හේතුපටිච්චත් පේනවා ඔබට බංග කරගන්න ඕන හැටිත් පේනවා. සියල්ල එක තැනකට ගොනු කරලා තියෙන බව පේන්නේ නැද්ද? ඒක පුදුම නුවණක්. මොන දේ දැක්කත් ලෝකේ තථාගත බුදු පියාණන් වහන්සේ මොන දේශය අසින් දුටුවත් ඒක ඒ සිදුවීම ධර්මයකට ගලපනවා. අන්න එහෙම තේරුම් ගන්න. ඒ විදිහට අපිව අපහසුවට පත්වෙන ආකාරයක දහම් පෙළක් වශයෙන් සහ අපිව කරදරෙන් මිදෙන ආකාරයේ තවත් දහම් පෙළක් වශයෙන් හදාරලා තිබෙන බව තේරුම් ගන්න පුළුවන් නේ. එතකොට මේ අර්ථය විමසනු ලබන්නේ පොතක් ආශ්‍රයෙන්ද වෙනත් අටුවාවක් ආශ්‍රයෙන්ද ඔබ ආශ්‍රයෙන්ද? එතකොට ඔබට අනිත්‍ය සැබෑ අර්ථය දක්වා යන්න පුළුවන්. ඒ පමණක් ඇති. එහෙම නැත්නම් ප්‍රමාදය සහ අප්‍රමාදය පමණක් වටහා ගැනීම තුළින් ඒ පමණක් ඇති. මේ පසුගිය දිනවල මේ සරල කරපු ධර්ම දේශනාවල ඔය බාහිර ලෝකේ වස්තුන්ගේ වෙනස් වීම අනිත්‍ය වශයෙන් සහ ඒවා ස්ථාවර කොට ගන්න එක නිත්‍ය වශයෙන් සලකන තැන ඉඳලා අපි ඔක පැහැදිලි කරමින් ගිහින් පුද්ගලයාට ආරි සත්‍ය විග්‍රහයේදී පුද්ගලයෙක් වශයෙන් ගැනීමක් නොව පෘථග්ජන පුද්ගලයා සොකී අරමුණට එනදී මොන අරමුණක් ආවත් ඒ අරමුණ සමග ඇලීමේදී ගැටීමේදී වචනෙන් නොකීවට ඇලීමක් ගැටීමක් ඇති වෙනකොට එතන සිදුවෙන සිද්ධියට තථාගතයන් වහන්සේ ඒතං මම ඒතොහං අස්මින් ඒ සෝමේ අත්තා. එතකොට ඒ මොහොතට ආපු දෙය ඇසෙන් හරි කනෙන් හරි නාසයෙන් හරි සිතට ආපු දෙය සම්බන්ධ වැඩක් ඒක. ඒක මූලික වශයෙන් අපට වැරදුන තැන. මේ සසර ගමන හදන්න සසර දුක් ගෙනත් දෙන්න මේ අපේ දර්ශනයේ පවතින ආ වූ විපරීත බවක් විකෘති දර්ශනයක් මුල් වුණ බව අපිම දන්නේ නැහැ.
පාර දන්නේ නැති කෙනෙක් පාරේ ගියාට පාර වැරදිලා බව දන්නේ නැහැනේ. පාරක් තියෙනවා යනවා ඔහේ. නමුත් තව ටිකක් මේවා පෙරලලා බලනකොට එළි වෙන රහතක් තියෙනවා. සීල සූත්‍රයක් වැනි එකක් තුළ භික්ෂුව හෝ භික්ෂුණී හෝ උපාසක හෝ උපාසක භේදයකුත් නැහැ. යමෙක් පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය බැලීමෙන් තුලින් පමණක්ම සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් වෙනවලු. ඉතින් ඒක හිතලා බලන්න එපා. එහෙනම් කොහොමද වෙන්නේ කියලා. මේ හැමදාම ඇස් දෙකින් බල බල හිටියට උනේ නැත්නම් අත්තමුත්ත නත්ත පනත්තට. ඒක බුදුරු අදාළ වදනක් නම් ඒක වදාලොත් ඒ දේ වෙනවා. එහෙමයි පෙන්වන්නේ. බුදුරු යමෙක් වදාලා නම් බුද්ධත්වයට පත් වුණ පටන් සිවුර අතහැරෙන තරම් දක්වා කාලය තුල ඒක වෙනවා කිව්වොත් වෙනවා, වෙන්නේ නැහැ කිව්වොත් වෙන්නේ නැහැ කියලානේ තියෙන්නේ. අන්න එහෙම අපට වගේ බුදුන් වහන්සේ වදාළ දේ පිළිබඳ අබමල් රේණු තරම්වත් සැකයක් නැතුව ලෙහන්න ඕන. එතකොට අදාළ තැනට අපට එන්න පුළුවන්. දැන් එතකොට ඒක අර්ථ පරීක්ෂණයක් නේද? අර්ථය පරීක්ෂා කිරීම. එවිට ඔබ තථාගතයන් වහන්සේ වදාළ දෙයක් වශයෙන් පිළිගන්නවද මල්වල පරවීම අනිත්‍යයි කියලා? ඔබ පිළිගන්නවද බාහිර වස්තුන් කඩී බිඳී පොළොවට පස්සේ බුදුන් වහන්සේ වදාළ දෙයක් වශයෙන්? ලෝකේ තියෙන මිනිස්සුන්ට පේන දේක හොඳ පඤ්ඤාය පස්සති වෙන්නේ. ඒව බලලා කවුද සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් උනේ? බුදුන් වහන්සේ වදාළ අනිත්‍ය දැක්කොත්. හොඳ දෙයක් එතන මම කියන්න හදන්නේ. හොඳයි අනිත්‍ය දැකලා දුකටපත් වුණාද? සීල සූත්‍රයට අනුව ගත්තාම පුද්ගලයා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් වෙනවා අනිත්‍ය දැකලා. දැන් දුකටපත් වුණාද දුකින් මිදුණාද? ඔබ තාමත් කියකමින් ඉන්නවනේ අනිත්‍ය නිසා දුකයි කියලා. පරස්පරයක් තියෙන බව තේරෙන්නේ නැද්ද? අන්න එහෙම ඒවා මොකුමක් හෝ යෙදුණු කාරණය අනුව අරුත් නොගැඹුරු වී විකෘති වී අනුගමනීය ප්‍රතිපදාවකට යන්න බැරි විදියට යට වෙලා ඒකට තව ඉතින් උදාහරණයකුත් තිබෙනවා. පටිච්චන්න වෙනවා. වැහෙනවා. එතකොට ලියන්න කියන්න පුළුවන් පාඩම් කරන්න විභාගේ පාස් වෙන්න පුළුවන් ආගමක් තියෙනවා. අනුගමනීය ප්‍රතිපදාවක් තුළ දුකින් මිදෙන්න පුළුවන් කමක් ඒකේ නැහැ. ඒ සඳහා අදාළ ග්‍රන්ථ විශේෂ නිර්දේශ සකස් වෙමින් එක එක මට්ටමින් විභාග තියෙනවා. කුශාග්‍ර බුද්ධිමතුන් බවට පත් වෙනවා ලීලා කියලා පාඩම් කරලා. කොහෙද ඉන්නේ? පොහුදුන් භූමියේ. ඇයි ඒ? අර්ථ පරීක්ෂා නොකිරීම. එනිසා වර්තමානයේ මේ පිළිබඳ තේරුම් අරගෙන අර්ථ පරීක්ෂා කිරීම ඔස්සේ යන්න පුරුදු වෙන්න ඕනේ. ඒක තවත් කෙනෙක් කියලා දීපුවම ඇත්තද කියලා තේරුම් ගන්න ඕනේ. ඒ නිසා තමයි. ඒ නිසා තමයි දැන් මට මතක නෑ ওই පහුගිය දවස්වල අවුරුද්දකට හමාරකට පෙර යම් යම් අය ඉදිරිපත් කරපු අදන් පෙළවල් ටිකක් තිබුණා. ඕන වචනයකට ඒගොල්ලෝ පරමාර්ථයක් හදනවා. හැමදාම වචන පරමාර්ථ හදලා ඉන්නව නෝ වුන් හිටපු තැනමයි. ඒක නෙවෙයි වෙන්න ඕන. ඒ පරමාර්ථ తත්වය අනුගමනීය ප්‍රතිපදාවක් බවට පත් වී Taman සංසුන් වෙනවා නම් ඒක තමයි බුදුවරුන්ගේ පෙළ දහම. එනිසා ඔබ පාසල් අධ්‍යාපනය තුළ හෝ එබඳු සාමාන්‍ය අධ්‍යාපනයක් තුළ ලබාගත්තා වූ අර්ථයෙන් සෑහීමටපත් වෙලා ඉන්නේ නැතුව ඔබ තුලින් හොයාගන්න.
එතකොට මට පෙනෙනවා පංචස්කන්ධය අනිත්‍ය බලන්න දෙයක්වත් නැහැ. පංච උපාදානස්කන්ධය අනිත්‍යයි බලන්න තියෙන්නේ. එක වතාවක්ද? නෑ. නැවත නැවතත් අර පාරේ පෙන්නවා ඉමේ මෙම කියන්නේ මොහොතේ උපදින එකේ. ඒ බැලීමේදී මොනවද වෙන්න ඕන? ඒ සඳහන් පරිදි නම් කාමරාග ව්‍යාපාද තුනී වෙන්න ඕන, විනාශ වෙන්න ඕන. කාමරාග ව්‍යාපාද තුනී වෙනවා නම් විනාශ වෙනවා නම් යමෙක් දුකටපත් වෙනවද, දුකින් මිදෙනවද? දැන් ඒක අනිත්‍ය බැලීමේදී දුකටපත් වේ කියන එක හරිද? අනිත්‍ය බැලීමේදී සෝවාන් ආදී මාර්ගඵල පිළිගෙන රහතන් වහන්සේ කෙනෙක් බටපත් වෙනවා නම් අනිත්‍ය බැලීමේදී දුකටදපත් උනේ. අර පරස්පරය හොයාගන්න එහෙනම්. හොඳයි, දුකටපත් උනේ මොනවා නිසාද? මිච්ඡා දිට්ඨි ගතා සත්තා ජාති මරණ ගාමිනෝ තේ යෝගී උත්තා මාරස්සා යෝගක්ඛේමිනෝ දනා. අනිත්‍ය නිත්‍ය සංඥනෝ, දුක්ඛේ සුඛ සංඥනෝ, අනාත්තානි අත්තාති අසුභේ සුභ සංඥනෝ. ස්වභාවයෙන්ම අනිත් දුක්ඛ අනාත්ම දේවල් වලට නිත්‍ය සුඛ සුභ ආත්ම සංඥාව එකතු කිරීමෙන් එතකොට නිත්‍ය සුඛාත්ම සංඥාවෙන් එකතු වීම මොකද වෙන්නේ? රාග මූලයේ, දේශ මූලයේ, මොහ මූලයේ බලවත් වෙනවා. එතකොට නිත්‍ය සුඛාත්ම කොට ගැනීමෙන් දුකටපත් වෙන්නේ. නිත්‍ය සුඛාත්ම වශයෙන් ගැනීමෙන් දුකටපත් වේ, අනිත් දුක්ඛ වශයෙන් දුකින් මිදේ. හරි නැද්ද? අර්ථ පරීක්ෂා කිරීමම කරන්නේ. එවිට ඔබට මේක තේරෙනවා නම් තව පොත් 5ක 10ක 10ක තිබුණත් ඒක ලියන පෙළ දහමක් විතරයි. ලියන එකක් විතරයි. අනුගමනීය පෙළ දහම නෙවෙයි. මෙසේ යම් අර්ථ පරීක්ෂා කිරීමේ ගමනක් ඔස්සේ ආපු අයට, එහෙම නැත්නම් ඒ වදන්වල පාඩම් වෙලා තිබුණ අයට මේක තේරුම් ගැනීම පහසු වෙනවා. මන්දයත් මේක මේ දැකීම කියන එක දැසට අදාළ එකක් නෙවෙයි. නුවණින් දැකීම. බලන්න. බුදුන් පදේ අරන් බලන්න. ධර්මයේ පදේ අරන් බලන්න. ඔබ කොතනද නතර වුණේ කියලා. පුංචි සිඟිත්තා නතර වෙනවා බුදුන් පිළිමය. බැලුවම හරිනේ ඉන්නවා පන්සලේ. වැඩිහිටියෝ නතර වෙනවා බුදුන් පුද්ගලයා. ඉස්සර හිටියා, අනාගතේ ඉපදුනහම දකින්න පුළුවන්. තාමත් මෙතන නතර වෙලා නැතිද ඔබ? අර්ථ පරීක්ෂා කළාද? මා දකිනවා සාංචි විහාරයේ සංචාරය කිරීමේදී අවුරුදු 300කට විතර පස්සේ තමයි ප්‍රතිමාවක් සකස් වෙලා තියෙන්නේ. සාංචි කැටයම් වල පවා බුදු පිළිමේ නැහැ. කැටයම් වල බුදුන් ඉන්න ඕන තැන බුදුන් නෙවෙයි තිබෙන්නේ. සිරිපතුල ධර්ම චක්‍රය. ඒ කාලේ කවුද බුදුන් දැක්කේ? අවුරුදු 80න් පස්සේ මේ 300ක් කාර්ය තුල. එතකොට කොහොම බුදුන්? මේ කලාප සම්ප්‍රදායක් තුළ පස්සේ ආපු බුදුන් කෙනෙක් නෙමෙයි ඉන්නේ. 80න් පස්සේ නොසිටි පසු කාලීනව ආපු ගාන්ධාරාමරා මතුරාවතී කලා සම්ප්‍රදායක් ඔස්සේ ආපු කලා සම්ප්‍රදායක්. නමුත් වැළඳ ගැනීම කොතරම් විශාල වුණාද කියනවා නම් ಭಾರತයෙන් ලංකාවට, ලංකාවේ විහාරස්ථානෙන් විහාරස්ථාන හන්දියෙන් හන්දියට, බෝගහෙන් බෝගහට බුදුන් බෝ වෙලා නිශ්ශබ්ද ඉන්නවා.
හැදුවාම මිනිස්සුත් හිතනවා දැන් ලොකු වැඩක් කළේ කියලා. සමාජයේ එන්නට බුදුන්ගෙන් ඈතට යනවා. ඒවා සම්බන්ධයෙන් ද්වේෂ සහගතව බලන්න ඕන නෑ. ඒවා සම්බන්ධයෙන් ප්‍රතික්ෂේප කිරීමෙන් බලන්න ඕනත් නෑ. මන්දයත් ආගමික කියන වචනේ තියෙනවානේ ආමිස පූජා පැත්තේ ගත්ත ඇදහිලි කියන අර්ථයක්. ගැඹුරු තේරුම් ගන්න බැරි අයට යම් ආකාරයකට දුස්චරිතයන්ගේ යටපත් කර ගැනීම සඳහා ඇදහිල්ල කියන අර්ථය තුල ඒ පුද පූජාවන් යම් අර්ථයක් සලසනවා. නමුත් ඒ 100%ක් ඒ අර්ථයෙන් නතර වුණොත් එතනින් එහාට අර කුද්දක නිපාතේ පවතිනා වූ එහෙම නැත්නම් වක්කලි සූත්‍රය තුළ පවතිනා වූ බුදුන් වදාළ අර්ථ වචනෙට අර්ථයක් නැතුව යනවා. අන්න ඒක තමයි අර්ථ පරීක්ෂාවේදී ඕන වෙන්නේ. ඔබත් එහෙම හුරු වෙන්න. එතකොට ඔබ යමක් පිළිගන්නේ කවුරුවත් කියන නිසා හෝ පොතේ තියෙන තිබෙන නිසා නොවේ. එය හරි නිසා. එවිට මේ පදයට තව එහාට අර්ථයක් තියෙනවා. අර මට මතකයි 90 දශකයේ විතර මේ යකඩ බුදුන් ගඩොල් බුදුන් විහෙරේ විහෙරති දහම් පදයේ පොත්ගුල්වල ඉක්බිඳ වැළපෙති දම්දීපයේ ධම්මමාව බත් වෙනුවට කති කියලා ගීතයක් ලියනවා. විහෙරේ විහෙරති යකඩ වලින් ගඩොල් වලින් හදපු එක. දහම් පදයේ එළියට එන්නේ දුම් අල්ලනවා. අපි ජාතියක් වශයෙන් බෞද්ධින් වශයෙන් පිරිහෙනවා. ඒ අර්ථ පරීක්ෂා නොකළ නිසා නේද? දැන් තව එහාට එන්න. පිළිමයක් නෙමෙයි. බුදුනොත් නෙමෙයි. බුදු ශරීරයත් නෙමෙයි. තව එහාට ගියාපම උන්වහන්සේම වදාරනවා තව වචනයක්. ළඟට වෙලා ඉන්න පුළුවන් සිවුරු කොනින් අත අල්ලගෙන ගෑවි. නමුත් ඔහුට බුදුන් පේන්නේ නැහැ. ඈත හිටියත් කමක් නැහැ. ධර්මයේ දකිද බුදුන්. ඒ මොකද්ද? වක්කලිටත් දාරනවා සරිදේ බලන් ඉන්න එපා. ධර්මයේ දකින්න. දැන් තවත් බුදුන් කෙනෙක් ඉන්නවා නේද? අර පිළිම බුදුන් නිහඬව හිටියාට ශාරීරික බුදුන් අපින් වෙන් වෙලා ගියාට තව ඊට එහාට ගිය පරමාර්ථ தත්ත්වයේ බුදුන් කෙනෙක්. දකින්න පුළුවන් විදිය අදත් දකින්න පුළුවන් විදියේ බුදුන් කෙනෙක් බුදු ශාසනයේ කෙනෙක් නෙමෙයි බුද්ධ ස්වභාවයක් බුදු ශාසන තුළ තියෙනවා. ඒකයි අර වචනෙන් කියන පෙළ. නමුත් අන්න දැන් ප්‍රශ්නයක් එනවා ධර්මය දකින්න වෙනවා. දැන් ධර්මයට ඊට පස්සේ හොඳ දෙය සූත්‍ර දේශනා බණ පොත ජාතක කතා පැය ධර්ම දේශනා ධර්මය නෑ. ඒ වයින් පෙන්නන කිසියම් ආකාරයක මේ වචනට ඇති ගැඹුරක් තියෙනවා ශාසනික වශයෙන්. අන්නේ ශාසනික වශයෙන් පෙන්වන ධර්මය දකින්න ස්ත්‍රී පුරුෂ භාවයක්, ගිහි පැවිදි භාවයක්, අතීත වර්තමාන අනාගත භාවයක් මේවා මොකක්වත් වළංගු නැහැ. ඒක අතීතයට ගිය කාරණයක් දැන් නැහැ කියන්න හරි. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වශයෙන් බෙදලා මේගොල්ලොන්ට විතරයි අනිත් අයට නැහැ කියන්න හරි. එහෙම එකක් නැහැ. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති යෝ බික්ඛු නෙවෙයි යෝ බික්ෂුණී නෙවෙයි යෝ උපාසක නෙවෙයි යෝ උපාසිකා නෙවෙයි යෝ යමෙක්. මේ සර්වනාමයට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නැහැ යමෙක්.
දැන් ඔබ ඊට අයිතිනේ. අන්න සසුන වළංගු කරන්න ඊට පස්සේ යමෙකුට ධර්මය හම්බ වෙන්න ඕන, බුදුන් හම්බ වෙන්න. මම අර්ථ හැමතැනම අර්ථ තියෙන්නේ මට මම ටිකක් වෙලා එකක් දෙකක් විතරයි පරීක්ෂා කරන්නේ. පටිච්චසමුප්පාද නිරෝධය ගත්තත්, ආර්ය අෂ්ටාංගික මාර්ගය ගත්තත්, ලක්ෂණය ගත්තත් අර්ථ විපරීත සහ අර්ථ ගැඹුරු වීම පේනවා. දැන් උත්තරයක් හොයාගන්න ධර්මය කුමක්ද? පොතද? එහෙනම් පොත් තිබුණ නැති කාලේ ධර්මයේ නැහැ. සූත්‍ර දේශනාද? එහෙනම් පළවෙනි සූත්‍රය දේශනා කරාම ඊට පස්සේ අනිත්වා තිබුණේ මුලින්ම මේක විතරයි තිබුණේ. එනිසා තථාගතයන් වහන්සේ මේ පදයෙන් පෙන්නලවද වදාරනවා. නමුත් මට හමු වෙනවා එක පදයක්. එකට එකක් සම්බන්ධ කරපුවා තුන් ඈදුතු වගේ. නැත්තම් නියුන් දරුවන් දෙදෙනෙක් වගේ. කොමක්ද ඒක? ධර්මයේ දකීද බුදුන් දකී, බුදුන් දකීද නිවන් දකී. දැන් මේකෙන් තේරුම් ගන්නේ මේ තුනක් කියලාද? ඔබ එහෙම හිතන් ඇති. මට හිතෙන්නේ එහෙම නෙමෙයි. ධර්මයත් බුදුනුත් නිවනත් එකක්. තව නම් මම උදව්වක් කරන් පෙන්නන්න. සම්මාදිට්ඨිකෝ හෝති කියලා සම්මාදිට්ඨිය කියලා කියනවා. කොපමණකින් සම්මාදිට්ඨියත් එක් වෙයිද? ආගතං ඉමං සද්දම්මන්ති. සද්ධර්මයට පැමිණීමේ සම්මාදිට්ඨිය. අර ඒ සද්ධර්මයට පැමිණ කෙනෙක් පන්සලට එනවද? බණපතක් උඩට එනවද? එනිසා කුඩා කාලේ දරුවන්ගේ කාලේ නැත්තම් පැවිදිච්ච මුල් කාලේ ධර්මයේ දකීද බුදුන් දකී පදේ හරි. නමුත් දැක ගන්න බැරි වුණානේ. කියා ඉන්න පුළුවන්. අදටත් ආරම්භක වශයෙන් කෙනෙක් කියයි. මේ ධර්මය බුදුන් කල පමණක් නොව සරියුත් මොගලන් උත්තරින්ට පමණක් නොව ඔබ අපට හැමෝටම මුණ ගැහෙන්න හරි ගස්සලා තියෙන එකක් නේද? හොයනවා නම් ඒ ධර්මය සරණ කරන ජීවත් වෙන්න කියන එක වෙන්න බැරිද ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ? මේ ලෝකේ තියෙන කම්කටොළු වලින් පීඩාවටපත් නොවීම සඳහා ඒ ධර්මය සරණ කරගෙන ජීවත් වෙන්න ධම්මං සරණං ගච්ඡාමි. ඔබ එහෙම දෙයක කිව්වේ? ඔබ හදවතින් අහලා බලන්න. කටේ කිසිදු කියන දවසේ ලද දක්වාමත් ඔය ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ මොන අර්ථයෙන්ද කියලා. අර්ථයේ පරීක්ෂා නොකිරීමේ වරද එතකොට තේරෙවි. අපට ජීවිතයක් දීලා තිබෙන්නේ අන් අය දෙන සිව්පස්සේ තුළ විවේකයක් දීලා තිබෙන්නේ පොත් ටිකක් දෙපැත්තෙන් පෙරලා ගන්න නිදහස විදිලා තිබෙන්නේ මෙන්න මේ දතානං ධම්මානං අත්තං උපපරික්ඛන්ති දැනගත්තා වූ ධර්මවල අර්ථය පරීක්ෂා කරලා බලන්න. එතකොට ගොඩාක් ගැටලු ලෙහෙනවා. එතකොට ධර්මයේ මරන්න බෑ. ධර්මයේ යට වෙනවා. ධර්මයේ යට වෙන්නේ මේ පොත්පත් වලින් නෙවෙයි. වැරදි ලෙස පරිහරණය කරන කෙලෙස් වලින් ධර්මයේ යට වෙන්නේ. ඇයි නීවරණ ධර්ම කියලා එකක් තියෙනවනේ. අන්න නීවරණ ධර්ම වලින් නිවීම යට වෙනවා. නීවරණ ධර්ම හිතේ උපදින්නේ නීවරණ ධර්ම වලට වැහෙන්නේ නිවීම. එහෙනම් නීවරණ ධර්ම අයින් වුණාම තියෙන එකනේ ධර්මයේ. අර ආගතං ඉමං සද්ධම්මන්ති සද්ධර්මයට පැමිණීම දෙපයින් පැමිණීමක් නෙමෙයි. හැමෝටම පුළුවන් දෙයක්.
ඉතින් මේ සඳහා උපයෝගී කරගත්තා වූ ගාථා දෙකක් අපේ ධර්ම දේශනාවල තිබෙනවා. මතක් කරගන්න. ඒ රතන සූත්‍රයෙන් උපුටා ගත්ත ගාථා දෙක. කයං විරාගං අමතම් පනිතං යම් බුද්ධ සෙට්ටෝ. ඒ ගාථා දෙක කියාගෙන යන බුදුරජාණන් වහන්සේ මෙයද ධර්මයේ සතු උතුම් රත්න භාවයකි. ඒ ධර්මය කිව්වේ මොකේටද? ඒ නොවිය හැකිද හැමතැනම ධර්මය? එතෙන්ට පැමිණීම වෙන්න බැරිද සද්ධර්මයට පැමිණීම? දැන් එතකොට ජීවිතය තුළ ඔවුන්ට ධර්මයට පැමිණෙන්න පුළුවන් වෙනවානේ. කර්ම රැස්වීමකින් වියුක්ත වීමක් විය නොහැකිද ධර්මය? දැන් කර්මයනේ සරණ කරගෙන ඉන්නේ. ධම්ම සරණං ගච්ඡාමිකට කර්මයේ සරණ කරගෙන ඉන්නේ. එතකොට කර්මයට හම්බ වෙන්නේ විපාක. ධර්මයේ හෙවත් නිවේ යනු කර්මයක විපාකයක්ද? කර්ම විපාකයේ මිනිසුන් අතර දෙවියන් අතර අපායේ දිවි ලෝකේ බ්‍රහ්ම ලෝකේ භවගාමී. ඒක ලෞකික විපාකයක්. මේ මතක තබා ගන්න ඕන කරුණක්. එනිසා මා දකිනවා අත්තදීප සූත්‍රවල පඨව සහ දුතිය තමා දියුණක් කොටගෙන වාසය කරන්න තමන් සරණ යන්න. ධර්මයේ සරණ යන්න කවුරුත් සරණ යන්න එපා. දැන් ධර්මයේ සරණ යන්න කියන්නේ බණ පොත් කියවන්න කියන එක කියලා හිතාගත්තොත් ඔන්න අපි අර්ථය හෙව්වේ නැහැ. එන් කියෝපුවා හිටිය ඕන තරම් කුශාග්‍ර බුද්ධිමතුන්. විශාල හොඳට පාඩම් වෙච්ච අම්මලා හිටියා, ස්වාමින් වහන්සේලා පාඩම් කරපුවා හිටියා කටපාඩමින් කියන්නේ. ධර්මයට පැමිණලා හිටියද? එහෙනම් එසේනම් මේ ධර්මය යන්න ඔබ ළඟ පවතින ඔබේ නොමනා ක්‍රියාකාරකම් නිසා වැසී පවතින සුන්දර වූ අඩවියක්. ඒ වචන යොදන්නේ යමක් වචන යොදන්න ඕන නිසා. ඒ සුන්දර අඩවියට පිවිසෙන්න තිබෙනා වූ බාධක නීවරණ නමින් හඳුන්වනු ලබනවා. ඒවා සම්බන්ධයෙන් බුදු පියාණන් වහන්සේ කය කියලා ප්‍රතිපදාවක් පෙන්ලා තියෙනවා. කය. අර මුලින්ම කතා කරපු අනිත්‍ය කියන පදයෙන් එකතු නොවීමේදී එකතු වෙනවද කය වෙනවද වෙනව ඇත්තේ? එකතු වීමේදී සසරට බැඳී ක්ලේශ ධර්මයන් රැස් වේ නම් එකතු නොවීමේදී සිදුවෙන දෙය බාහිර වස්තුවක සිදුවෙන දෙයක් නෙමෙයි නෝනින් දකින කර්ම ශේයම වේ නොහැකිද? දැන් සියල්ලෙන්ම පෙන්වන්නේ බොහොම සුළු දෙයක් නේද? මා විශාල බණක් නැති බව නේද පෙන්වන්නේ? ඒක නේද දහසක් නයින් ප්‍රතිමණ්ඩිත කියලා කියන්නේ. න්‍යාය දහසක් කොතනින් ගත්තත් වෙන්න ඕන දේ. මේ තුලින් ඔබට තේරෙනවද පෘථග්ජන සමාජය සම්පූර්ණයෙන්ම අනුසෝතගාමී කියලා? මොන උගතුන් බුද්ධිමතුන් මොන ශික්ෂාපද මට්ටමින් හිටියත් උන් ධර්මයේ වහගෙන කර්මයේ සරණ අනුසෝත ගාන පැත්තට යන අය. පටිසෝතගාමීන්ට හම්බ වෙන දෙයක් පටිසෝතගාමීන් යන්නේ ධර්මයට. ධර්මයේ හැමදාමත් බලන් ඉන්න ඔබ එනතුරු. වහන් යට කරන්න පුළුවන් නැති කරන්න බෑ කාටවත්. උත්සාහවන්තය අනුගමනීය ප්‍රතිපදාවක් තුළ ඉහාත්ම වශයෙන්ම අර්ථ පරීක්ෂා කිරීම තුළ අර්ථයේ ගැඹුරට යාම තුළ ඔව් අර්ථ වටහාගෙන ඊට අනුව කටයුතු කරන්න. එතකොට තමයි ධර්මයේ සරණ යන්න පුළුවන්.
අදාළ තැනට පැමිණීම සඳහා අවශ්‍ය මාර්ගය සකස් කරගන්නවා. ඒ හුදෙක් ලියන කියන ප්‍රතිපදාවක් නොව ඒ මොහොතක් පාසා අනුගමනය කළ යුතු ප්‍රතිපදාවක්. ඒ තවත් වචනයකිනුත් පාවිච්චි කළ හැකි. එක වචනයකින් ගත්තත් හරි. දැන් අපි මොකද මේ කළේ? මෑත සමය තුළ වර්තමාන සමාජයේ අදහස් පවතිනා වචන කීපයක් අල්ලගෙන පාසල් මට්ටමේ සිට බුදුවරු ආර්ය සත්‍ය එලි කළ මට්ටම දක්වා අර්ථ පරීක්ෂා කළා. එතකොට ඒ දැක්ම හරිනම් ඔබේ දැක්ම වෙනවා නේද? ඒක නේද බුදුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා සඳහා කතා කළේ ඔබලා එකතු වුණා නම් ධම්මයවා කතා අරියෝ අතුන්නි භාවේන කියලා. කතා කරනවා නම් වැදගත් ධර්ම කරුණක් පිළිබඳව කතා කරන්න මේක ලියා ගන්න. නැත්නම් කර්මයට නොකී එකතු නොවී ඉන්න. ඒක අරියෝ තුන්නි භාවේන කියන්නේ ආර්ය තුස්සෙන් බාසු කියන්නේ බය වෙලා ඉන්නවා කියන එක නෙමෙයි. අරමුණ වල අනාගත පැවැත්ම හදන්න එකතු නොවී ඉන්නවට ආර්යෝ තුන්නි භාවේන කියනවා. මනුස්සයෝ අරමුණු එකතු වෙලා අනාගතය හදනවා. ආර්යෝ අරමුණට එකතු නොවී සංසුන් භාවයෙන් වැඩ ඉන්නවා. ඔන්න මම ටිකක් කතා කළා. පැය දෙකක් හරි පහක් හරි දුන්නොත් තව වචන ඕන තරම් අරන් කතා කරાવી. ඒ ඔස්සේ ඔබත් හිතන්න තවත් වචනයක් ආශ්‍රයෙන්. ඔය ඇතැම් දුරකථන පණිඩු ඔස්සේ මා අමතන අය මේ සම්බන්ධයෙන් විවිධ ඒ වගේ අදහස් ඉදිරිපත් කරනවා. ඔවුන්ට ඒ කරුණු වැටහෙනවා. ඔවුනුත් නිකන් ඉන්නේ නැහැ හොයනවා. හොඳයි. අදාළ කරුණු තේරුණා නම් හැම එකෙම අර්ථ හොයන්න යන්නේ නැතුව අදාළ අනුගමනීය ප්‍රතිපදාවට එන්න එකයි වෙන්න ඕන. මේකෙන් මෙතෙන් යන්න පුළුවන් නේද කියලා. ධම්මස පාදා ගැනීම සඳහා ඔබටත් මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේ වේවායි කියන ප්‍රාර්ථනාව කරමින් මම අනුශාසනාව මෙසේ නිමා කරනවා. මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සදහි දායකත්වයේ දරනු ලබන්නේ වැලිමඩ කන්දේ පුහුල්පොළ චම්පාවාස අමරකෝන් නිවසේ පදිංචි නවරත්න පවුලේ සහෝදර සහෝදරයන් විසින්. අරමුණු අතර මීට වසර 35කට පෙර පරලෝසෙපත් වූ වැලිමඩ කන්දේ පුහුල්පොළ අමරකෝන් නිවසේ පදිංචි සිටි සෝමාවතී අලවතුගොඩ මෑණියන් සහ යුබී නවරත්න පියාණන්ටද බෝගහ කුමර අලවතුගොඩ පදිංචිව සිටි අබේරත්න අලවතුගොඩ මහතාටද සුදුමැණිකේ විජේකෝන් කිරියම්මාටද මීට වසර 4කට පෙර දායකත්වයේ දරූ අය අතරින් වෙන් වූ පාඨශාලාචාර්ය කරුණාවංශ බණ්ඩාර සොහොයුරාටද පවුලට සම්බන්ධ පරලෝසෙපත් වූ සියලු ඥාතීන්ද ඔබ පවුල වෙනුවෙන් කළා වූ මෙහෙවර වෙනුවෙන් ගෞරවයෙන් සිහිපත් කරන අතර අවශ්‍ය නම් පින් අනුමෝදන් වෙත්වා. දැනට සුජීවත්ව සිටින අවුරුදු 100ක් සම්පූර්ණ වූ SB නවරත්න බාප්පාට නිරෝගී සම්පත් ලැබේවායි ආශිර්වාද කරන අතයි සතවර්ෂාධික කාලයක් යන්න ඕනේ 7 වර්ෂයක් ජීවත් වෙලා තිබෙනවා. දැන් එහෙනම් 120ක් එහෙම ජීවත් වෙන්න ලැබේවා කියන එක නිරෝගී නම්. ගෞරවනීය දේශකයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ නිරෝගී දීර්ඝාස ලැබේවායි ප්‍රාර්ථනා කරමු. එමෙන්ම කොරෝනා උදුරින් පීඩා විඳින ලක්වැසි ලෝවැසි සියලු දෙනාට නිරෝගී චිර ජීවනයේ සැලසේවා. කොරෝනා මාරයා මිහිමතින් තුරන් වේවා. අපේ උත්සාහයෙන් අපේ අවබෝධයෙන්. අදාළ ධර්ම දානය සඳහා මූල්‍ය වේදම් දරා ධර්ම දානය දීම තුළින් ඔබ මතක් කළා වූ පවුලේ ඥාති වර්ගයා සිහිපත් කොට ගෞරව කරන්න. යමෙකුට පින් කැමති නම් පින් අනුමෝදන් වී හැකි නම් අනුමෝදන් කරන ජීවිතය සුවපත් කරගනිත්වා. ඒ නතමිදී මතු ජීවිතයක මේ ධර්මයට පැමිණෙන කරුණු වටහා ගන්න ලැබෙන අර්ථ පරීක්ෂා කොට අනුගමනීය ප්‍රතිපදාවක් තුළ උන්ට තමන් තුළ සංගවී පවතිනා වූ ධර්මයට පැමිණෙන්නට මං විවර වේවා. ඔබට නම් ඉහාත්ම වශයෙන්ම මේ කරුණු තේරුම් ගැනීම තුළ ඔබේ දැක්ම ගැඹුරු වීම තුළින් අදාළ ධර්මයට පැමිණෙමින් ඒ නිවන සැනසෙන තැනටපත් වෙන්නට ඒ බුදුන් හමු වීමට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනාව වේවායි ප්‍රාර්ථනා කරගන්න. සබ්බිහිතෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං